අයිබෝවන් ආදරණීය දුවේ පුතේ. අදත් අපි සෝදානම් සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩම් මාලාවේ ව්‍යාකරණ කොටසක් එක්ක ඔබත් එක්ක සාකච්ඡාවක් ආරම්භ කරන්න. මුලින්ම ඔබට මතක් කරනවා ඔබේ සටහන් පොතයි පෑනයි ලෑස්ති කරගෙන රූපවාහිනිය ඉදිරියට එන්න. ජාතික රූපවාහිනිය විභාගයට ඔබ දැනුමින් සූදානම් කරන ජාතික කාර්යය තමයි මේ ඉෂ්ට සිද්ධ කරමින් ඉන්නේ. ඒ සඳහා වියත් ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා අපි එක්ක. ඔබට තියෙන සිංහල භාෂාව පිළිබඳ ඕනෑම ගැටලුවක් ඕනෑම ප්‍රශ්නයක් අප වෙත ලියලා එවන්න උනත් ඔබට පුළුවනි. ඔබ වෙනුවෙන් තමයි මේ මණ්ඩපේ මේ වේදිකාව සැකසෙන්නේ. ඉතින් දුවේ පුතේ මේ තියෙන අවස්ථාවෙන් ඔබ උපරිම ප්‍රයෝජන ගන්න කියන එක ඔබට මතක් කරන ගමන් අද අපි සාකච්ඡා කරන්නේ භාෂාව ලියනකොට අපිට ව්‍යාකරණේ නැතුවම බෑ. මේ ව්‍යාකරණ රීති, වාක්‍ය රීති කොහොමද අපි හදාරන්න ඕනේ? අපි ඒව මතක තියාගන්න ඕනේ කොහොමද? මේ පිළිබඳවයි අද අපි සාකච්ඡා කරන්නේ. අපේ පාඩම වාක්‍ය වින්‍යාසය පිළිබඳව අද අපි සාකච්ඡා කරනවා. ඒ සඳහා මම අද ආරාධනා කළා ඔබට මේ වාක්‍ය වින්‍යාසය අපි වාක්‍ය නිවැරදිව ලියන්නේ කොහොමද කියන එක අහලා දැනගන්න. ඔබේ ආදරණීය ගුරු පියාණන් ශාස්ත්‍රපති අරුණ වේරගල ගුරු පියාණන්ට එතුමන් පෙළපොත් ලේඛක මණ්ඩල සමාජිකයෙකු විෂය නිර්දේශ කමිටු සමාජිකයෙකු වශයෙන් ක්‍රියා කරනවා. කොළඹ 15 වෙනි විද්‍යාලයේ සිංහල ආචාර්යවරයා. අයිබෝන් අරුණ සර්. අයිබෝන්. මේ ව්‍යාකරණය කොච්චර වැදගත්ද? නිවැරදි වාක්‍ය අපේ දරුවෝ කොච්චර ලියනවද? ඒ වගේම තමයි සාමාන්‍යයෙන් සිංහල භාෂාව භාවිත කරනකොට කොච්චර මිනිස්සු ව්‍යාකරණ වරද්දනවද? මෙන්න මේ කාරණයක් එක්ක අරගෙන පාඩමට ප්‍රවේශයක් ගමු. ඔව්. ආදරණීය දුවේ පුතේ. අද අපි සාකච්ඡා කරන්නේ ඔබේ සමස්තයේම, ඒ කියන්නේ සිංහල විෂයේ ඔබේ ලේඛනයේ පදනම, අත්තිවාරම, පාදක වන සාධකය, මූල සාධකය, මූලය. මේක ඒ තරම් වැදගත්. ඔබ ඇතුලේ මොන තරම් දක්ෂ දරුවෙක් හිටියත්, මොන තරම් දේවල් ඔබ දැනුවත් වෙලා හිටියත් ඔබ ඒක ප්‍රකාශ කරන්නේ කුමකින්ද දරුවනේ? වාක්‍ය වලින්. ඔබේ වාක්‍යවල නිර්වුල්භාවය තේරුම් ගැනීම හැම මොහොතකදීම ඔබ සිංහල ලියනකොට පෑනක් අතට ගන්න පළවෙනි මොහොතේ ඉඳලම අවසානයේට ඔබ නැවතීමිති තත්තියලා විභාග ශාලාවෙන් එළියට එන මොහොත දක්වාම මේක එකසේ වැදගත්. ඒ නිසා මේ පාඩම සිංහල ඉගෙන ගන්න සියලුම දරුවෝ අත් නොහැර අවබෝධ කර ගැනීම තීරණාත්මකයි. ඒක අත්‍යවශ්‍ය ව්‍යායාමයක්. හේතුව අපේ සියල්ල තීරණය වෙන්නේ අපි ලියන වාක්‍ය වලින්. අපි ලියන වාක්‍ය නිවැරදි වෙන තරමට අපේ අදහස ප්‍රකාශ වෙනවා නිරවුල් එක පැත්තකින්. ඊගාවට අපට දෝෂයක් එල්ල වෙන්නේ නැහැ. අපේ වාක්‍යයක සලකුණක් ඇති වෙලා ලකුණු අඩු වෙන්නෙත් නැහැ. ඒ නිසා මේක එක ප්‍රශ්න පත්‍රයකට කොටු කරන්න බෑ ඇත්තටම නේද අපට? අනිවාර්යයෙන්ම සර්. ඔන්න දුවේ පුතේ සර් ඊටාම පැහැදිලි ඔබ අවධානයට ගත යුතු වචනයක් කිව්වා. ඒ තමයි නිවැරදි භාවයටත් වැඩිය සර් නිරවුල් භාවය. අපේ හිතේ කොච්චර අදහස් කොච්චර හැඟීම් මේ පිළිබඳව ලියන රචනයක් අපි ගමු. මේ මාතෘකාවට අදාළව ඉතාම සාරගර්භ කරුණු අපේ හිතේ කොච්චර තිබුණත් වැඩක් නැහැ දුවේ පුතේ. අපේ ප්‍රකාශන ශක්තිය දුර්වල නම්, අපේ වාක්‍ය ශෛලීන් ඒ රටාව අපේ ව්‍යාකරණ දැනුම දුර්වල නම්, ඒ දැනුම පොහොසත් නැත්නම්, ඉතින් අන්න ඒ නිසා තමයි සිංහල භාෂාව පිළිබඳ ප්‍රශ්න පත්‍රයට විතරක් නෙවෙයි සර්, වෙන ඕනෑම විෂයකට පිළිතුරු ලියද්දි පුතේ මේ කරුණු සංවිධානය කර ගැනීම කියන කාරණය ඊටාම වැදගත්. මෙන්න මේක තමයි දරුවන් හිතට ගත යුතු කාරණය. නිවැරදි වෙන්න ඕනේ, නිරවුල් වෙන්න ඕනේ. සර් ඔබ කියපු දේ ඊටාම නිවැරදි. ඔය ඇත්තටම ඒ කාරණාව අවධාරණය කරපුක වැදගත්. හේතුව වාක්‍ය ගැලපීමේ දෝෂ තිබුණොත් පුතේ ඔබේ උත්සාහය නිරර්ථකයි. ඒ නිසා මේ පාඩම ලැබිව හදාරන්න අපි දැන් ඔබට මේකේ මූලික අවස්ථාව ඉඳලා අවබෝධයක් දෙන්න සූදානම් වන්නේ. ඇත්තටම අපේ දරුවන්ට කර්තෘ කියන්නේ මොකක්ද, කර්මය කියන්නේ මොකක්ද, ආඛ්‍යාතය කියන්නේ මොකක්ද, වචන භාවිතය සම්බන්ධ අවබෝධයන් 6 ශ්‍රේණියේ ඉඳලා 11 ශ්‍රේණිය දක්වා ව්‍යාකරණ පාඩම් දුවේ පුතේ ක්‍රමානුකූල පිළිවෙලකට ඔබට පෙළගස්වලා තිබෙන්නේ. ඔය නාම පද, ඒවැ ભેද, පුරුෂ ભેද, කාල ભેද මේ පුංචි පන්ති වල ඔයාව උගන්වලා තමයි 9 වසරේ කොට ඒ අවබෝධය තරමත් තීව්‍ර කරලා 10 වසරේ දරුවෙක් විදිහට වාඩි කරවන්නේ. ඒකින්ද මේක අර මූලික අවබෝධය තියෙන දරුවෙකුට ඒ තරම් අපහසු නෑ. ඔබ මේ කාරණාවලින් අර්ධයක් දන්නවා. හැබැයි අපි නොදන්න දරුවෙකුට අනිවාර්යෙන් අපි කියලා දෙන්න ඕනේ සර්. දැන් 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට ඉඳ ගන්නකොටම දරුවන් දන්නවා උක්තය කියන්නේ මොකක්ද, කර්තෘ කියන්නේ මොකක්ද කියන එක. හැබැයි මට හුඟක් වෙලාවට දරුවෝ කියන දේවල් වලින් පැහැදිලි වෙලා තියෙනවා සර්. දරුවන්ට පැහැදිලි අවබෝධයක් නැහැ වාක්‍යයක උක්තය සෑම විටම කර්තෘද.
ඔන්න වගේ දෙයක් ඇහුවොත් ළමයින්ට පැටලෙනවා. දරුවෝ මේක පටලව ගන්නවා. ඒකට හේතුව තමයි ව්‍යාකරණ අවබෝධය වුන් ගන්නේ නිර්වුල් මනසින් නෙවෙයි. සර් මේක පැහැදිලි කරද්දී මට අනිවාර්යයෙන්ම ඒ තැන්වලදී මේ කරුණු දරුවන්ට අපි කියලා දෙමු. හොඳයි. ඉතාම හොඳයි. ඔබතුමිය කියපු කාරණාව ඉතාම සත්‍යයි. නැත්තම් අපිට 11 වසරට එන දරුවෙක් මුණ ගැසෙන්නේ අවුරුදු කීයක් ව්‍යාකරණ ඉගෙනගෙනද? ඔව්. එතකොට එහෙම අවුරුදු ගණනාවක් ඉගෙනගත්ත දරුවෙක් නිර්වුල් වෙන්න එපා. අනිවාර්යයෙන්ම. කතාව ඔබතුමිය කියපු කතාව තමයි මේ නිර්වුල් වෙන දරුවෝ ඇත්තටම ඉන්නවා. මේ ඒ අතර හොඳින් විෂය කරුණු අවබෝධ කරගන්න දරුවෝ ඉන්නවා මේ පොඩි පටලැවිලි තියාගෙන ඉන්න අය. ඒගොල්ලොන්ට ඒ පටලැවිල්ල චුට්ටක් ලිහලා දුන්නොත් එහෙම ඉතාම සාර්ථක ප්‍රතිඵල ගන්නවා නිසැකයි. පැහැදිලිව. අපි ඒ නිසා අපි පටන් ගමු දුවේ පුතේ මුලින්ම වාක්‍යයක් කියන්නේ මොකද්ද කියලා ඔබෙන් ඇහුවොත්. මොකද්ද වාක්‍යයක් කියන්නේ? වාක්‍යයක් කියලා කියන්නේ සම්පූර්ණ අදහසක්, පරිපූර්ණ අදහසක් ප්‍රකාශ කරන පද කුලකයට. ඒ පද සමූහයට අපි වාක්‍යයක් කියන. වැදගත් වෙන්නේ සම්පූර්ණ අදහසක් ප්‍රකාශ කරනවා කියන එක. පරිපූර්ණ අදහසක් ප්‍රකාශ කරන පද කුලකය අපි වාක්‍යයක් විදියට අඳුන ගන්නවා. සිංහල භාෂාවේ වාක්‍ය කියන්නේ අනිවාර්ය ව්‍යාකරණ අංගයක්. අපි වැඩසටහනේ මුලදීත් කතා කරපු විදිහට අනිවාර්ය අංගයක්, අත්‍යවශ්‍ය අංගයක්. වාක්‍යයක් නිර්මාණය කරන්න දුවේ පුතේ සරල වාක්‍යයක් නිර්මාණය කරන්න අපි කියන්නේ මේකට මේ සරල වාක්‍යයක් නිර්මාණය කරන්න ප්‍රධාන සාධක 3ක් ඉවහල් වෙනවා. දැන් අපි වැඩසටහන ආරම්භයේදී සඳහන් කරපු විදිහටම පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගෙදිම ඔබ මේ කාරණා අහලා තියෙනවා. වාක්‍යයක් හදන්න මූලික කාරණා 3යි. කර්තෘ, කර්මය, ක්‍රියාව. අපි මේ එකින් එක වෙන වෙන වශයෙන් තේරුම් ගන්න උත්සාහ කරමු. අපි ප්‍රථමයෙන් අපේ අවධානය යොමු කරමු ඒ අනුව මේ එබඳු වාක්‍යවලට සහ මේ කර්තෘට කර්මයට ආඛ්‍යාතයට වෙන වෙන වශයෙන්. ඔබට නිදසුන් විදියට අපි මේකට වාක්‍යයක් ඉදිරිපත් කරනවා මේ බඳු. ක්‍රීඩකයා ක්‍රීඩා කරයි. දැන් මේකේ තියෙනවද අර අපි කියපු කර්තෘ කර්මය ආඛ්‍යාතේ තියෙනවද මේ පුතේ? අපි බලමු මොන තැන්වලද මේ තුන තියෙන්නේ කියලා. ඔබට ඔන්න ක්‍රීඩකයා කියන එකට ඊතලයක් ඇඳිලා පේනවා කර්තෘ ඒ වගේම උක්තය. කර්තෘ සහ උක්තය කියලා. තව මොහොතකින් අපි කර්තෘ සහ උක්තය ගැන කතා කරනවා. දැන් දැනට ඔබ මේකේ ක්‍රීඩකයා කියන පදය මේ වාක්‍යයේ කර්තෘ සහ උක්ත පදය කියලා මතක තියාගන්න. මේ දෙවැන්න. කර්මය. කර්මය තමයි ක්‍රීඩා කියන පදය. ඊට පස්සේ තුන්වැන්න. ඉන් අනතුරුව තුන්වැන්න. කරයි. ආඛ්‍යාතේ නැත්තම් අවසාන ක්‍රියාව. දැන් ඔබට වාක්‍යයක් මුණ ගැසුණා ක්‍රීඩකයා ක්‍රීඩා කරයි කියලා. ඒ වාක්‍යයේ පළමු කොටස ඔබට හම්බුණා මේ මොහොතේම කර්තෘ කියලා, ඒ වගේම උක්තයි කියලා. දෙවන පදේ ඔබට මුණ ගැසුණා ක්‍රීඩා කියලා, ඒක කර්මය ලෙස. තුන්වන පදේ ඔබට මුණ ගැසුණා ආඛ්‍යාතේ කියලා, ඒක අවසාන ක්‍රියාව ලෙස. ඉන් අනතුරුව අපි උදාහරණ මේ ඔබට දකින්න ලැබෙන මේ ක්‍රියාව. ඊට පස්සේ මල පිපෙයි. දැන් මේ වාක්‍යයේ කර්මයක් නෑ පුතේ. මල පිපේ. ඉන් අනතුරුව ළමයා හඬයි. මේ වාක්‍යෙත් තිබෙන කර්තෘ සහ ආඛ්‍යාතයේ පමණයි. කර්මයක් නැහැ. ඒවා සරලම වාක්‍ය. ඔන්න කර්තෘ අපි තේරුම් ගන්න යන තැන. කර්තෘ. කවුද කර්තෘ? ක්‍රියාව කරන කෙනා කර්තෘ. හරි සරලයි. ක්‍රියාව කරන්නේ කවුද? එයා කර්තෘ. එතකොට ඔබට උදාහරණ වාක්‍යයකින් අපි මේක පැහැදිලි කළොත් මිනිස්සු අරගල කරති. මේ අරගලයේ කරන්නේ කවුද? ඔබ ප්‍රශ්නයක් අහන්න ඕනේ ආඛ්‍යාතෙන් සාමාන්‍යයෙන් මේ කවුද කියලා ඇහුවාම එන උත්තරය තමයි කර්තෘ. දැන් අරගලය කරන්නේ කවුද? මිනිස්සු තමයි අරගලය කරන්නේ. ඒ අනුව මේ වාක්‍යයේ කර්තෘ වෙන්නේ මිනිස්සු. ඒ කියන්නේ ක්‍රියාව කරන්නේ මිනිස්සුනේ. එතකොට ක්‍රියාව කරන පදය කර්තෘ. ඒක ඉස්මතු වෙලා පෙනෙනවා. අපි කර්තෘකාරක වාක්‍ය කියලා හඳුනා ගන්න වාක්‍යවල. ඔබට දකින්න ලැබෙනවා මිනිස්සු කියන එක බහුවචනයි, ආඛ්‍යාතයත් බහුවචනයි වශයෙන්. මේකේ මූලිකව ඔබ අඳුන ගන්න මිනිස්සු කියන පදය කර්තෘ හැටියට. මේ තවත් උදාහරණයක්. ශිෂ්‍යෝ හොඳින් ඉගෙන ගනිති. දැන් මේ වාක්‍යයේ කර්තෘ හොයන්නේ. කවුද ඉගෙන ගන්නේ? ශිෂ්‍යෝ. එතකොට මේ වාක්‍යයේ කර්තෘ කවුද? ශිෂ්‍යෝ. මොකද හොඳින් ඉගෙන ගන්න ශිෂ්‍යෝනේ. එතකොට ශිෂ්‍යෝ තමයි කර්තෘ වෙන්නේ. ක්‍රියාව කරන්නේ ශිෂ්‍යෝ. අපි තව උදාහරණයක් ගමු. උපාසිකාව සිල් සමාදන් වූහ. දැන් කවුද සිල් සමාදන් වෙන්නේ දුවේ පුතේ? කවුද? උපාසිකාව. එතකොට උපාසිකාව තමයි මේ වාක්‍යයේ කවුද? කර්තෘ පදය. මේවා ප්‍රධාන වශයෙන් කැපී පෙනෙනවා. දැන් ඒ කර්තෘ. දැන් ඔබ කර්තෘ වෙත අවධානය යොමු කරාම පෙරසේ මොකද තේරුම් ගන්න ඕනේ මූලික දේ? ක්‍රියාව කරන කෙනා කර්තෘ.
ඊගාවට කර්මය ගැන අපි අවධානය යොමු කරමු. කර්මය ගැන. දැන් කර්මය කියන්නේ කර්තෘගේ ක්‍රියාවට යටත් වන පදය. කර්තෘගේ ක්‍රියාවට යටත් වන පදය. කර්තෘගේ ක්‍රියාවේ විඳවීමක් ලැබෙන පදය අපි කර්මය ලෙස හඳුනා ගන්නවා. උදාහරණයක් වැද්දෝ මුවන් මරති. දැන් මැරෙන්නේ මැරීමට යටත් වෙන්නේ මුවන්නේ. එතකොට ඒ යටත් වන පදය කර්මය හැටියට හඳුන්වනවා. දැන් මැරීමට යටත් වෙන්නේ පුතේ මුවන්නේ. එතකොට ඒ යටත් වන පදය තමයි අපි කර්මය කියලා හඳුන්වන්නේ. සර් දැන් මට මෙතන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. වැද්දෝ කියන එක උක්ත රූපයෙන්ුත් තියෙනවා. මුවන් කියන එක අනුක්ත රූපයෙන් තියෙනවා. මෙන්න මේ කාරණේ පොඩ්ඩක් විස්තර කරන්නකෝ. ඔව්. අපි දැන් තව මොහොතකින් කර්තෘකාරක කර්මකාරක වාක්‍ය ගැන චුට්ටකුත් කතා කරනවා. එතනදිත් ඔබට අවධානයට ගන්න පුළුවන් මේ වාක්‍යයේ වැද්දෝ කියන පදය ඔබතුමිය කියපු විදිහටම උක්ත රූපයෙන් තියෙන්නේ. එතකොට යම් කිසි වාක්‍යයක කර්තෘ පදයම උක්ත රූපයෙන් තියෙනකොට අපේ වාක්‍ය හඳුන්වනවා කර්තෘකාරක වාක්‍ය කියලා. ඉතින් ඒ බඳු වාක්‍යවල කර්මපදේ අනිවාර්යෙන් අනුක්ත රූපයෙන් තියන්න ඕන. අනුක්ත රූපයෙන් තියන්න ඕන. එතකොට දැන් මුවන් කියන පදේ මේකේ අනුක්ත රූපයෙන් තියන්නේ මුවන් කියලා මිසක් මුවෝ කියලා නෙමෙයි. එතකොට එහෙම උක්ත රූපයෙන් පද දෙකක් තබන්නේ නැහැ. ඒකේ වෙනම රීතියක් තියෙනවා. පස්සේ ditthwa උක්ත රීතිය කියලා අපි මොහොතකින් කතාත් කරනවා. මේ එහෙම වෙන්න බලපාන සාධක මේක ඇතුලේ නැහැ. දැන් මොකද වැද්දෝ කියන්නේ එකක් මුවෝ කියන්නේ එකක් දෙකක්. එතකොට මේ පද දෙක අතර අර්ථ වලින් සමානකමක් නැහැ. වෙන් වශයෙන් තිබෙන පද දෙකක්. එතකොට කැපී පෙනෙන පදය අපි ගන්නෙ මේකේ වැද්දෝ හැටියට. ඒක කර්තෘ පදේ නිසා ක්‍රියාව කරන පදේ නිසා ඒක උක්තව තියෙනවා. දැන් මරණවා කියන ක්‍රියාවට යටත් වුණු පදේ වෙන්නේ මුවන්. මුවන්. එතකොට ඒක අනිවාර්යයෙන්ම කර්මය. කර්මය. මේ ශෛලියේ වාක්‍යයකදී අනිවාර්යයෙන්ම කර්මය අනුක්ත රූපයෙන් ඉන්නවා. අනුක්ත රූපයෙන් ඉන්නවා. දැන් මේ ශෛලියේ වාක්‍යයක ඒවා නිශ්චිතයි. කර්තෘකාරක වාක්‍යවල කර්තෘ උක්ත වෙන්නම ඕන. කර්මය අනුක්ත වෙන්නම ඕන. ඒව පුතේ නිශ්චිත සිද්ධාන්ත. තනින් තන වෙනස් වෙන ඒවා නෙමෙයි. හැමතිස්සෙම එහෙමයි. හැම වෙලාවෙම එහෙමයි. ඔයා කොතනද ලිව්වත් මොන විෂයට ලිව්වත් මෙහෙමයි මේ වාක්‍ය ලියන්න ඕන. දැන් සිංහල වලට විතරකුත් නෙමෙයි. ඔබ කොයි වෙලාවෙ ලිව්වත් කර්තෘක්ත කරලා කර්මය අනුක්ත කරලා ආඛ්‍යාතයේ කර්තෘට අනුව තියන්න ඕනේ. ඒක සිද්ධාන්තය. දැන් අපි තව උදාහරණයකට ගත්තොත් එහෙම අපි මේ කර්තෘ කර්ම කතාව පොඩ්ඩක් නැවත අපේ දරුවන්ට සිහියට අරගෙන ඉමු. මුලින්ම මොකද්ද? කර්තෘ. එයා කවුද පුතේ? ක්‍රියාව කරන පදේ. හරි. එයා සාමාන්‍යයෙන් කර්තෘකාරක වාක්‍යවල උක්තව තියෙනවා. අපි දෙවණියට කතා කළා කවුරු ගැන? කර්මය ගැන. එයා මොකද්ද කරන්නේ? ක්‍රියාවට යටත් වෙනවා. ක්‍රියාවේ විඳීමක් ලබනවා. යටත් වෙනවා. එයාව කොහොමද අපි තියන්නේ? අනුක්තව. ඊට පස්සේ මතකද මුලින් අපි කතා කළා මුලින්ම කර්තෘ, දෙවෙනියට කර්මය, තුන්වෙනියට ක්‍රියාව. නැත්තම් ආඛ්‍යාතේ. දැන් බලමු ක්‍රියාව. ක්‍රියාව කියන්නේ කර්තෘ විසින් කරනු ලබන දේ. උදාහරණයක් මිනිස්සු මහමග බලා සිටිති. එතකොට මේ මිනිස්සු කරන දේ තමයි බලා ඉන්න එක. එතකොට බලා සිටිති තමයි ක්‍රියාව. මිනිස්සු කරන වැඩේ බලා සිටීම. එතකොට ඒක ක්‍රියාව. ඒ ක්‍රියාව හඳුනා ගන්න කාටවත් කිසිම දරුවෙකුට අමාරු නෑ. මොකද වාක්‍යයේ අවසානයේ ක්‍රියාව තියෙනවනේ පැහැදිලිව පුතේ. එතකොට ඒ ක්‍රියාවත් එක්ක අපිට පැටලිලි නෑ වැඩි. අපිට පැටලිලි තියෙන්නේ ඇත්තටම අර කර්තෘ සහ කර්මය අතර. ඔය සම්බන්ධව. දැන් ඔන්න පොඩි පන්තියක කතාවක් මේ ඔබ වෙත අරගෙන ඉන්නේ. ඒ වුණාට මේක පොඩි පන්තියක වුණාට ලොකු පන්තිවල මේක පටලගෙන ඉන්නවා. සහ මේ සම්බන්ධව වැරදීම් කියනවා දරුවන්ගේ හරියට. ඔබට පේනවා නම් මේ වගුව වෙදලා තියෙන පුතෝ කොටස් දෙකකට. ප්‍රාණවාචී ඒකවචන එහා පැත්තේ අප්‍රාණවාචී ඒකවචන කියලා. ඒක මුලින්ම තේරෙනවන්නේ ප්‍රාණවාචී ඒකවචන අප්‍රාණවාචී ඒකවචන. ඊට පස්සේ අර ප්‍රාණවාචී ඒකවචන වගුව බෙදනවා. ප්‍රාණවාචී ඒකවචන වගුව බෙදනවා උක්ත අනුක්ත කියලා දෙකකට. උක්ත අනුක්ත කියලා දෙකකට. දැන් ඊගාවට දුවේ පුතේ අර අනුක්ත පද යටින් වරහනක් දාලා තියෙනවා අකු ප්‍රත්‍ය කියලා එකක්. හරිද? දැන් මේවට අපි කියන්නේ උක්ත අනුක්ත රූප හදා ගැනීම කියේ. දැන් සමහර දරුවන්ට මේ වාක්‍ය වැරදෙන්නෙම උක්ත අනුක්ත රූප හදාගන්න හරියට තේරෙන්නේ නැහැ. අනිත් ටික තේරෙන්නේ ලොකු ටික තේරෙනවා පොඩි එක තේරෙන්නේ නැහැ. දැන් මේ පුංචි දේ තේරුන්නේ නැත්නම් එහෙම ඔයාට සමස්තය වැරදෙන්න පුළුවන්. උක්ත රූපය ළමයා. ඒකේ අනුක්ත රූපයත් ළමයාමයි. දැන් උක්ත රූපයේ ගොවියා හිතන්නකො. අනුක්ත රූපයත් ගොවියා. උක්ත රූපයේ ගුරුවරයා, අනුක්ත රූපයත් ගුරුවරයා. උක්ත රූපයේ මුවා, අනුක්ත රූපයත් මුවා. උක්ත රූපයේ ඉබ්බා, අනුක්ත රූපයත් ඉබ්බා. උක්ත රූපයේ දරුවා, අනුක්ත රූපයත් දරුවා. උක්ත රූපයේ ලේඛකයා, අනුක්ත රූපය ලේඛකයා. හැබැයි අපිට අනුක්ත කරන්න දරුවනේ පුළුවන් අකු ප්‍රත්‍ය භාවිතා කරන්න. අකු කොහොමද භාවිතා කරන්නේ? ළමයෙකු අකු දැම්මහම, මුවෙකු අකු දැම්මහම, ඉබ්බෙකු අකු දැම්මහම,
දරුවෙකු අකු දැම්මහම ලේඛකයෙකු අකු දැම්මහම ඒ අනුව අපි අනුක්ත කරන්න අකු ප්‍රත්‍ය භාවිතා කරනවා. උක්ත කරන්න තව චුට්ටක ඉගෙන ගන්නවා අපි අක් ප්‍රත්‍ය එක් ප්‍රත්‍ය වෙනම් ප්‍රත්‍ය භාවිතා කරනවා මොහොතකින් බලමු. අර අප්‍රාණවාචී පදවල ගැටලුවක් ඇත්තෙම නැහැ. උක්ත රූපේ අනුක්ත රූපේ අප්‍රාණවාචී ඒක වචනවල සමානයි. සරුංගලේ අනුක්ත රූපේ සරුංගලේමයි. පුටුවේ අනුක්ත රූපේ පුටුවමයි. මලේ අනුක්ත රූපේ මලමයි. පොතේ අනුක්ත රූපේ පොතමයි. ගසේ අනුක්ත රූපේ ගසමයි. දැන් මේවත් ඇතැම් වෙලාවට කර්මකාරක වාක්‍ය හරවන්න දුන්නාම පොත පොත් කරනවා. එතකොට පොතක් කියලා දුන්නා මේක පොතක කරනවා. ඔව්. දැන් එහෙම වෙන්න බෑ පුතේ. අප්‍රාණවාචී උක්ත පදවල වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ අනුක්ත රූපයේ. අනුක්ත රූපෙදී කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. සර් තව එකක් තියෙනවා මෙතන. දැන් ළමයා කියන උක්ත පදය අනුක්තය ලියන්න කිව්වහම දරුවන් ලියනවා ළමයෙකු කියලා. ඒක වැරදි නේද? එහෙම ලියන්න එපා. අපේ දරුවන්ට උපදෙස් දෙන්න ඕනේ එහෙම අනුක්ත රූපේ ලියදී ලියන්න එපා. ඒක පුතුමේ හොඳ ප්‍රශ්නයක් ඇවි. අපි ඒක තේරුම් ගමු තව වචන කීපයක් අරගෙන. අපි හිතමු ළමයා අනුක්ත කරාම දරුවනේ ළමයාමයි. ළමයෙක් අනුක්ත කරාම තමයි ළමයෙකු. ළමයෙක් කියලා අපි නිශ්චිතව කිසියම් ළමයෙක් ගැන කියන තැනක ළමයෙක් කියන උක්ත රූපය අනුක්ත කරනවා නම් පමණයි ළමයෙකු කියන පදේ දාන්න ඕනේ. ළමයි කියලා දැම්මොත් ළමයින්. එතකොට ළමයින් වර්ග තුනයි. ඒක බහුවචනේ. බහුවචනේ. දැන් අපි හිතමු ගොවියා නම් ගොවියාමයි. ගොවියෙක් නම් ගොවියෙකු. ගොවියෝ නම් ගොවියන්. ගුරුවරයා නම් පුතේ ගුරුවරයාමයි. ගුරුවරයෙක් නම් ගුරුවරයෙකු. ගුරුවරු නම් ගුරුවරුන්. එහෙම හිතන්න. සංචාරකයා නම් සංචාරකයාමයි. සංචාරකයෙක් නම් සංචාරකයෙකු. සංචාරකයෝ නම් සංචාරක යන්. දැන් මේ ඒ කියන්නේ උක්ත අනුක්ත රූප හදා ගැනීම අපි කරනවා ආකාර තුනකට. එතකොට ඔබ අර ළමයාවහම ළමයෙකු ලියන්න යන්න එපා. ඊළඟ ඔබට උපදේශයක් දෙන්න වෙනක වැදගත්. ප්‍රාණවාචී බහුවචන. ප්‍රාණවාචී බහුවචන රූපවල උක්ත අනුක්ත ભેදය. දැන් ශිෂ්‍යයෝ උක්තයි. ඒකේ අනුක්ත රූපේ ශිෂ්‍යයන්. කම්කරුවෝ උක්තයි. අනුක්ත රූපේ කම්කරුවන්. මිනිස්සු උක්තයි. අනුක්ත රූපේ මිනිසුන්. ගවයෝ උක්තයි. අනුක්ත රූපේ ගවයින්. මුවෝ උක්තයි. අනුක්ත රූපේ මුවන්. මේ එක විදිහක්. දැන් අර එහා පැත්තේ තිබෙන වෙලෙන්දෝ වෙලෙන්දන්. සත්තු නම් සතුන්. අර මිනිස්සු නම් මිනිසුන් වගේ. ඇත්තු නම් ඇතුන්. ලදරුවෝ ලදරුවන්. ගුරුවරු ගුරුවරුන්. මේ මූලික අවබෝධය පුතේ ඔබට මේ වාක්‍ය රීති ගැන උගන ගනිද්දී කර්තෘකාරක කර්මකාරක ඉගෙන ගනිද්දී අත්‍යවශ්‍යයි. මොකද හේතුව ඒ පාඩම් ඔබට ලකුණු එකක් නෙමෙයි එකතු කරන්නේ. අනිවාර්යෙන් ඊට වඩා ලකුණු එකතු කරනවානේ. හරිද? එහෙනම් අපි ව්‍යාකරණ සිද්ධාන්ත පාඩම් ගත්තොත් මේ පාඩම් තමයි වැඩි බරක් සහිතව ප්‍රශ්න පත්‍ර වලට යොමු කරන්නේ. හරිද? අර ඒ කියන්නේ එක ප්‍රශ්නයකට සීමා නොවි එකතු කරන ව්‍යාකරණ පාඩම් මොනවද කියලා ඔබෙන් ප්‍රශ්නයක් ඇහුවොත් මේ අපි අද කතා කරන වාක්‍ය වින්‍යාසය නැත්නම් ඔබ වාක්‍ය රීති විදිහට හඳුනා ගන්න පාඩම් වැදගත්. ඒක සමස්ත සිංහල ප්‍රශ්න පත්‍රයටම බලපානවා දුවේ පුතේ. රචනයක් ලියනවා නම් ඔබ නිවැරදි ව්‍යාකරණය භාවිත කරන්න ඕනේ. ඒක නිසා මේක මුළු ජීවිතය සඳහාම කියලා හිතලා ඉගෙන ගන්න. සර් මෙතනදී තව එකක් මම දකිනවා මේ බහුවචන අනුක්ත පදවල හල් නයන්න. අන් ඉන් උන් වගේ ප්‍රත්‍ය වලින් තමයි හැම එකම අවසන් වෙලා තියෙන්නේ. ඇත්තට මේක නිවැරදි ඒ ප්‍රත්‍ය වැදගත්. ඔව්. බහුවචනය බහුවචන හදාගරද්දී අනුක්ත රූපේ ඉන් ඔබට ඒ හඳුනා ගන්න පුළුවන්. කම්කරුවන් කිව්වම අන් ප්‍රත්‍යක් අපි දකිනවා. මිනිසුන් උන් හැම විටම අන් සහ උන් ප්‍රත්‍ය. අන් සහ උන් ප්‍රත්‍ය භාවිතා කරනවා. ඒකත් මේකම ඔබ ගාව පෑනක් පොතක් තියෙනවා නම් ලියා ගන්නවා නම් අනිවාර්යයෙන්ම සටහන් කරගන්න දෙන්නේ මේ කාරණයක්. මිනිස් එකතු කිරීම උන් තමයි මිනිසුන්. ඇත් එකතු කිරීම උන් තමයි ඇතුන්. එහෙමනේ හැදෙන්නේ පුතේ. ඒ උන් ප්‍රත්‍ය. එතකොට ඒ ප්‍රත්‍ය දෙකත් ඔබ මතක තියාගෙන ඒකම අපේ දරුවන්ට අපි කියමු මේ 10 ශ්‍රේණියේ පෙළ පොතේ 9 වන පාඩමත් 11 ශ්‍රේණියේ පෙළ පොතේ 6 වෙනි පාඩමත් මේ සඳහා ඔබට ඉලක්කගත පාඩම්. ඒ පාඩම් වල තියෙන අර විශේෂ වාක්‍ය රීති කියන දේ පුතේ ඔබ ඉගෙන ගන්න ඕනේ 10 9 වෙනි පාඩමේ කර්තෘකාරක කර්මකාරකත් තියලා ඊගාවට වාක්‍ය රීති තිබෙන්නේ. අපේ පාඩමත් එක්ක කියන්නේ පෙළ පොතේ ඔන්න ඔය පාඩම් දෙක. ඒවැ අභ්‍යාස තිබෙනවා. ඔබ මේ පාඩම ඉගෙන ගත්තාට පස්සේ අභ්‍යාස කරන්නේ නිරත වෙන්න කියලාත් අපි දරුවන්ට ආරාධනා කරමු. ඒ වගේම අපි කියමු දරුවන්ට දෙවි පුතේ මේ පෙළ පොතේ තියෙන මේ අභ්‍යාස කරන අතරේදී ඔබට ගැටලු මතු වුණොත් අපිට ලියලා ඉවන්න. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව කොළඹ හත කියන ලිපිණයට ඔබ අභ්‍යාස කරන අවස්ථාවලදී ඔබට ගැටලු ආවොත් අනිවාර්යයෙන්ම යොමු කරන්න අපිට. මේ අපේ ආචාර්ය මණ්ඩලයක් ඉන්නවා ඔබ වෙනුවෙන් ඕනෑම ගැටලුවකට ඔවුන් උත්තර දෙන්න සැදී පැහැදී ඉන්නවා. එහෙම නේද සර්? අනිවාර්යයෙන්.
අනිවාර්යෙන් දරුවනේ ඔබට තියෙන නිබඳු ප්‍රශ්න සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂාවෙන් ඉන්න දරුවෝ එහෙම ගැටලු තියාගන්න එපා. අපිට ලියලෙවන්න අපිට ඒකට ප්‍රතිචාර දක්වන එක අපි බොහොම සතුටින් උනන්දුවෙන් කරන්න ලෑස්ති සූදානම්. දැන් මේ ප්‍රාණවාචී ස්ත්‍රීලිංග පුරුෂලිංග පද මේවා සංකීර්ණ කරගන්න එපා දුවේ පුතේ. මේ නම් දැක්ක පමණින් දුවේ පුතේ බය වෙන්න එපා කියන එක සර් කියන්නේ. ප්‍රාණවාචී ස්ත්‍රීලිංග පුරුෂලිංග කිව්වම ඔබ ඒක දන්නවා. අනියමාර්ථය කියන පදයක් සර් මෙතන භාවිත කරනවා. ඒ තමයි දුවේ පුතේ අපි අර කලින් මතක් කරපු ළමයා කියන අර්ථය නැතුව අපි එක ළමයෙක් වෙන් කරලා විශේෂණය කරලා ගත්තොත් අන්න එතනදී තමයි ඔන්න ඔය අපි අනියමාර්ථය කියලා කියන්නේ. ළමයෙක් කියලා අපි විශේෂයෙන් කෙනෙක්ව වෙන් කරනවා. සර් මේ විස්තර කරලා තියෙන්නේ අන්න ඒ විදිහට අපි හදාගන්න උක්ත අනුක්ත පද අපි කොයි විදිහටද නිවැරදිව සකසා ගත යුතු කියන එක කියන්නේ. මේ අනියමාර්ථය තමයි උතන පටල ගන්න ඇත්තටම. අනියමාර්ථයේදී ඔය කියපු කාරණාව සත්‍යයක් අර නිශ්චිතව කියන්නේ ළමයි ගොඩකින් අපි ළමයෙක්. එතකොට එයා සිරිපාලද ගුණපාලද හරිද එහෙම නැත්නම් එක ළමයෙක් කවුරු? එක ළමයි. ළමයාගේ නමක් ගමක් අපි දන්නේ නැහැ. දන්නේ නැති වුණාම අපි කියන්නේ එයා ළමයෙක් කියලා. එතකොට ඒකට කියන්නේ පුතේ අපි සිංහල භාෂාවේ භාවිත කරන වචනේ අනියමාර්ථය, අනියම් අර්ථය. හොඳයි. අනියමාර්ථ පුරුෂලිංග පදවල උක්ත රූපයට භාවිතා කරනවා එක් ප්‍රත්‍යය. ළමයෙක්, මුවෙක්, ඉබ්බෙක්, දරුවෙක්, ලේඛකයෙක්, ගායකයෙක්, සංචාරකයෙක්, ගුරුවරයෙක්, හරිද? වැද්දෙක්. ওই විදිහට ඕනෑය තරම් ඔබට එක් භාවිතා කරන්න පුළුවන්. හරි. ඒ උක්ත රූප හදාගන්නයි. එතකොට අනුක්ත රූප හදාගන්නෙද්දී අපි රූප දෙකක් භාවිතා කරනවා. අකු සහ එකු කියලා. ළමයෙකු, ළමයෙකු, මුවෙකු, මුවකු, ඉබ්බෙකු, ඉබ්බකු. අකු ප්‍රත්‍ය භාවිතා කරමින්. දරුවෙකු, දරුවකු, ලේඛකයෙකු, ලේඛකයෙකු. දැන් මේ වගේ ඔබටත් පුළුවන් හදාගන්න සංචාරකයෙකු, සංචාරකයෙකු, ගුරුවරයෙකු, ගුරුවරයෙකු ආදී වශයෙන්. වඩුවෙකු, වඩුවකු. ඔය විදිහට. ගායකයෙකු, දෙකම නිවැරදි. ශ්‍රීලිංග පදවලට උක්ත රූප වලට අක්ප්‍රත්‍ය භාවිතා කරන්නේ කාන්තාවක්, ලේඛිකාවක්, සේවිකාවක්, මුවැත්තියක්, ගිරවියක්, පාලිකාවක්, නැගණියක්, නැන්දනියක්. ඔය විදිහට ඕනෑ තරම් ඔබට අක් දාලා හදාගන්න පුළුවන් ස්ත්‍රීලිංග උක්ත රූප. ස්ත්‍රීලිංග අනුක්ත රූප හදාගන්නේ අක් දාලා. කාන්තාවක, ලේඛිකාවක, සේවිකාවක, මුවැත්තියක, ගිරවියක. එතනදි තියෙන්නේ අක ප්‍රත්‍යය. කාන්තා අක. එතකොට කාන්තාවක, ලේඛිකා අක. එතකොට ලේඛිකාවක, සේවිකා අක. එතකොට සේවිකාවක, මුවැත්ති අක, මුවැත්තියක, ගිරවි අක, ගිරවියක. එහෙම හැදෙන්නේ. අක් සහ අක ප්‍රත්‍යය. ඔබ දකින්නේ දැන් අපි මේ ඉගෙනගත්ත දේවල් එක්ක වාක්‍යයක්. මම පොත බැලුවෙමි. දැන් ඔබට මම කියලා රූපයක් මුණ ගැසෙනවා. ඒක පුරුෂයෙකුටයි තියෙන්නේ. ඒක උත්තම පුරුෂ ඒක වචන පදයක්. මම උත්තම පුරුෂ ඒක වචන. අපි පොත් බැලුවෙමු. උත්තම පුරුෂ බහු වචන. එක්කෙනෙකුට වැඩි නම්. ළමයි පොත් බැලුවෝය. ළමයි ප්‍රථම පුරුෂ. ප්‍රථම පුරුෂ බහු වචන පදයක්. දැන් අපි මේකට කියනවා පුරුෂ ભેදය. හරි. සර්වනාම පදවල සර්ව සියලු අයට භාවිතා කරන්න පුළුවන් නාම පද. මම කියන පදේ මට වගේම ඔයගොල්ලෝ ඕන එක්කෙනෙකුට පාවිච්චි කරලා. ඒක සර්වනාම. අපි දෙන්නෙක් ඉන්නවනේ අපි කියන පදයක් අපි ඕනෑම කෙනෙක්ට භාවිත කරන්න පුළුවන් සර්වනාම. මේ සර්වනාම පදවල උක්තානුක්ත රූපය පුරුෂත්‍රය. පුරුෂත්‍රය කිව්වේ ත්‍රය කියන්නේ පුතේ තුනයි. උත්තම පුරුෂ, මධ්‍යම පුරුෂ, ප්‍රථම පුරුෂ තුනයි. පුරුෂත්‍රයේදී බෙදා දක්වන්නේ මෙහෙමයි. උත්තම පුරුෂය ඉස්සල්ලා. ඔබට පේනවා වගුවක් ඒක වචන බහු වචන කියලා බෙදලා. උත්තම පුරුෂ ඒක වචන උක්ත රූපය මම. උත්තම පුරුෂ ඒක වචන උක්ත රූපේ වෙච්ච මම කියන රූපයේ අනුක්ත රූපය මා. ඒකේ බහු වචන රූපය උක්ත රූපය බහු වචන උක්ත රූපය අපි. බහු වචන අනුක්ත රූපය අප. එපමණයිද? එපමණයි. ඇයි ඒ උත්තම පුරුෂයට අයිති වෙන්නේ පුතේ? ඒක වචන පදයක් විදිහට තියෙන්නේ මම විතරයි. බහු වචන පදයක් තියෙන්නේ අපි විතරයි. වෙන ඒවා නැහැ. කිසිවක් නැහැ. සර් දැන් ඕක පහ ශ්‍රේණියේ ඉඳලම ඉගෙන ගන්න. මම වැඩ කරමි. හැබැයි 11 පන්තියේදී තියෙනවා මා වැඩ කරමි කියලා. මා වැඩ කරමි කියලා. ඇයි ළමයි ඔය තරම්ම යුක්තානුක්ත ભેදේ පටල ගන්නේ. තියෙන්නේ පද දෙකයි. ඒක වචනේ එකයි බහු වචන එකයි. අපි
දරුවන්ට ඉතා පැහැදිලිව විග්‍රහ කරනවා දුවේ පුතේ මම කියලා උක්තයක් තිබුණොත් එහි ආඛ්‍යාතය මියන්නෙන් ඉවර කළ යුතුමයි. ඇයි ඔබ මියන්නෙන් ආඛ්‍යාතය ඉවර කරන වාක්‍යවල උක්ත රූපේ මා කියලා තියන්නේ? මා කියලා උක්තයක් කොහෙවත් නැහැ. මම ඒක හරියට දකින්නවස දැන් පුවත්පත්වල පවා මේ ජනමාධ්‍යයේ පවා මේ ඉතාම වැරදියට මේක භාවිත කරනවා. ඒක නිසා ඔබ මතක තියාගන්න දුවේ පුතේ කිසිසේත්ම මා කියලා උක්ත පදයක් උත්තම පුරුෂයේ නැහැ. ඒක ඊටාම පැහැදිලි නිශ්චිතයි. නිශ්චිතයි. දැන් අනිත් එක කුඩාම පන්තියේ ලෝක උගන්වනවා මම නම් මී අනිවාර්යයි කියලා. ඔව්. දැන් එහෙම උගන්වද්දී ඒක නිකන් හිතට තදින් කාවද්ද ගන්න එපා. මම නම් මම මී මිසක් මා නම් මී කියලා කවුරුවත් උගන්වන්නේ නැහැ දරුවෝ. ඒකින්ද ඒවා අතිශය වැදගත්. ඒවා ඉතින් තව සරල විදිහට අහු වෙන ව්‍යාකරණ වැරදි. ඒ ඕනෑම මට්ටමේ කෙනෙක් ඔබේ ප්‍රශ්න පත්‍රයේ කිව්වා මේක අහු වෙනවා. ඒකෙන්ද ඔබට රතු පෑලින් රවුමක් අතිශය මූලික ව්‍යාකරණ කරුණු මේවා. අතිශය මූලික අත්‍යවශ්‍ය සිද්ධාන්තවල තියෙන මූලික අර කියන්නේ අනිවාර්යම කතන්දරව. දෙවැනියට දැන් මධ්‍යම පුරුෂ කියන්නේ සරල. අපි ඉස්සරහින් ඉන්න අයට අපි ආමන්ත්‍රණය කරන්න භාවිතා කරන පද පුතේ මධ්‍යම පුරුෂ. ඔබ, තෝ, යුෂ්මතා ඕන එක. දැන් මේකේ තියෙනවා මධ්‍යම පුරුෂ ඒකවචන උක්ත රූපයක් තෝ කියලා. අතීතේ සාම්ප්‍රදායික ව්‍යාකරණය තමයි යෙදුනේ වැඩිපුර. තෝ. ඒකේ අනුක්ත රූපේ තා. මධ්‍යම පුරුෂ ඒකවචන උක්ත රූපයක් තියෙනවා නුඹ. ඒකේ අනුක්ත රූපේ නුඹමයි. බහුවචන රූපේ තොපි. ඔන්නෝ විභාගයට ආනවේ. බහුවචන රූපේ තොපි. ඒකේ අනුක්ත රූපේ තොප. තොපි අනුක්ත රූපේ තොප. හරි. ඊගාවට අයි තව දකින්න ලැබෙනවා නුඹලා නුඹලාමයි. නුඹලාමයි. දැන් මේ මෙයින් පස්සේ අපි වගුවකට යනවා තවදුරටත් ප්‍රථම පුරුෂ. දැන් අර උත්තම පුරුෂ මධ්‍යම පුරුෂනේ. උත්තම පුරුෂ මම අපි විතරයි මධ්‍යම පුරුෂ ඉස්සරහින් ඉන්නයි. ප්‍රථම පුරුෂ ඒ දෙකට අයිති නොවන අන් සියලු පද. ඒ කියන්නේ මධ්‍යම පුරුෂ උත්තම පුරුෂ තියෙන්නේ සුළු ප්‍රමාණයක්නේ. වැඩි ප්‍රමාණයක් මොනවද ඒ කියන්නේ තියෙන්නේ? ප්‍රථම පුරුෂ. ඔහු අනුක්ත රූපේ ඔහුමයි. හේ අනුක්ත රූපේ ඔහු. දැන් මේව පටල ගන්නවා අපි ඉතින්. හේ ආපුවම අනුක්ත රූපේ ඔහු. මතක තියාගන්න. හෙතෙම ආවම ඒත් ඔහු. හෙතේ මේ ආපුවම ඒත් ඔහු. ඊගාවට ඕ හරි ඕතමෝ ආවහම ඇය නැත්තම් ඈ. දැන් බහුවචන උක්ත රූපය අනුක්ත රූපය ඔව්හු ඔවුන් කවුරු කවුරුන් සමහරු සමහරුන් ඇතැම්මු ඇතමුන් කෙනෙක් කෙනෙකුන්. සර් තව දෙයක් මම අහන්නම්. දැන් ඔහු කියන පදයේ උක්ත අනුක්ත දෙකේම භාවිත වෙනවා. හැබැයි හේ හෙතෙම හෙතෙමේ කියන පද කිසිසේත්ම අනුක්ත රූපයේ භාවිත වෙන්නේ නැද්ද? කිසිසේත් භාවිත වෙන්නේ නැහැ. ඒක හොඳ ප්‍රශ්නයක් මේ. හේ හෙතෙම හෙතෙමේ තොමෝ වගේ පද උක්ත මමනයි. ආයි අනුක්ත රූප නැහැ. අනුක්ත රූප නැහැ. ඒකම අපේ දරුවන්ට මේ වැඩිපුර අහන මේ වාක්‍ය රීතියක් තියෙන මේ තොමෝ සම්බන්ධ. සමහර අය ඒක වරද්දත් ගන්න. මේ තොමෝ සම්බන්ධ. තොමෝ කියන්නේ පුතේ නිශ්චිතවම ස්ත්‍රීලිංග ඒක වචන. දැන් උදාහරණයක් විදිහට ඕතොමෝ, ඈතොමෝ, බිසව්තොමෝ විතරක් නෙමෙයි. අපි අප්‍රාණවාචී පද වලටත් දානවා. සබාතොමෝ, ගංගාතොමෝ, ලංකාතොමෝ, නදීතොමෝ. ඔය කොයි විදිහට තොමෝ ආවත් ආඛ්‍යාත තියන්නේ ස්ත්‍රීලිංග ඒක වචනේ. ඒක බහුවචන කරන්නේ නැහැ කිසිසේත්. මේ අපේ දරුවන්ගේ අහුවෙන වැරදි. බහුවචන කරන්නේ නැහැ කිසිසේත්. හරි. ඕතොමෝ නම් ඒක ස්ත්‍රීලිංග. බිසව්තොමෝ ශෝකෙන් හැඬුවාය. ස්ත්‍රීලිංග ඒක වචනයි. නදීතොමෝ ගලා බසින්නීය. ඒක වචනයි. ඒක වචනයි. සබාතොමෝ සතුටින් විසිර ගියාය. ඒක වචනයි. ඒක වචනයි. ඔය විදිහට ඒ රීතිය වැඩිපුර විභාගයටත් අහනවා. මතක තබා ගන්න. ඊගොඩ කාල ભેදය. මේ කාල ભેදය දැන් පුංචිම කාලේ නම් දරුවන්ට උගන්වනවා වර්තමාන අතීත අනාගත කියලා තුනක්. නමුත් ඔබ ඒ කෙමෙන් ඉහළ පන්ති වලට එද්දි උගන්වනවා සිංහල භාෂාවේ එහෙම කාල තුනක් නැහැ. ඇත්තටම තියෙන කාල දෙකයි කියලා. ඒ තමයි අතීත කාලේ අනතීත කාලයි. ඒ කියන්නේ අතීත කාලය කියන්නේ අපි කරලා අවසන් අනතීත කාලයටයි තියෙනවා වර්තමාන අනාගත ක්‍රියාරූප දෙකම. වර්තමාන අනාගත ක්‍රියාරූප දෙකටම අපි කියන්නේ පොදුවේ අනතීත කාල කියලා. ඒ කාල ભેදය. හොඳයි අපි මේ වෙද්දි ඔබත් එක්ක කතා කළා කාරණා කීපයක්. වාක්‍යයක කර්තෘපදය, වාක්‍යයක කර්මපදය, වාක්‍යයක ක්‍රියාව. හරි කාරණා තුනක්. ඊගාවට අපි කතා කළා වචන සම්බන්ධය කියන්නේ උක්ත අනුක්ත රූප ගැන. ඒකෙදි ඒක වචන ප්‍රාණවාචී උක්ත රූප අප්‍රාණවාචී උක්ත රූප. ඊගාවට බහුවචන ප්‍රාණවාචී උක්ත රූප බහුවචන අප්‍රාණවාචී උක්ත රූප. ඊගාවට පුරුෂලිංග උක්ත රූප ස්ත්‍රීලිංග උක්ත රූප. මේවා කතා කළා. කතා කරලා අපි දැන් මේ කාල ભેදයට ආවේ.
ඊගාව එක කාල භේදයෙන්. දැන් වාක්‍ය වින්‍යාසයේදී මූලික අවධානය යොමු වෙන්නේ පැතිනේ පුතේ මේ කියලා දෙන්නේ. හරි. ඔබට පුරුෂ භේදය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ, උක්ත අනුක්ත රූප ගැන අවබෝධයක් තියෙන්න ඕනේ, කාල භේදය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. ඒවා අවබෝධයක් තියෙද්දී ඊගාවට වැදගත් ඔබට කාරක භේදය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. හරි. ඒ අනුව ඔබට මුණ ගැසෙනවා කර්තෘ සහ කර්මකාරක කියලා රූප දෙකක්. මේක නැවත 10 ශ්‍රේණි අච්චු පොතේ 9 වෙනි පාඩමට අවධානය යොමු කරන්නේ. මේ පාඩමේ නවම කර්තෘකාරක කර්මකාරක වාක්‍ය ඔබට නැවත 11 ශ්‍රේණියේදීත් තිබෙනවා. ඒ විතරක්ද නෑ ඔබට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්න පත්‍රයේ නිශ්චිත ප්‍රශ්න සඳහා මේ පාඩම අනිවාර්ය වැදගත්කමක් දරනවා. මේ අපි දකින්නේ මේ වාක්‍ය දෙක කර්තෘකාරක වාක්‍ය, කර්මකාරක වාක්‍ය. මේ නම් දෙක ඇයි එහෙම දාලා තියෙන්නේ? හරි සරල කරගන්න කර්තෘ උක්ත කරන කර්තෘට ප්‍රධාන තැන දෙන සියල්ල තීරණය කරන සාධකයේ කර්තෘ කරනු ලබන වාක්‍ය අපි කර්තෘකාරක වාක්‍ය හැටියට හඳුන්වනවා. දැන් නිදසුනකට වැද්දෝ මුවන් මරති. වැද්දෝ තමයි ක්‍රියාව කරන්නේ. වැද්දෝ කැපී පෙනෙන පදේ. එයාට අනුව සියල්ල තීරණය කරනවා. එයා උක්ත රූපයෙන් තියෙනවා. මේකේ සාධක ගත්තොත් එහෙම වැද්දෝ කියන්නේ උක්ත පදේ. වැද්දෝ කියන්නේ බහුවචන පදයක්. වැද්දෝ කියන්නේ පුරුෂ ලිංග පදයක්. ඒ වගේම විභක්තිය ගත්තොත් මේක ප්‍රථමා විභක්ති අර්ථ ගන්නවා. ඊගාවට මේකේ පුරුෂය ගත්තොත් ප්‍රථම පුරුෂ වෙනවා. එතකොට මේ රූපය ඇතුළත ඔබට සාධක 5ක් විතර සංකීර්ණව කතා කළොත් මුණ ගැසෙනවා. ඒ පහම පුතේ අර ආක්‍යාතීතියෙද්දි සැලකිල්ලට ගන්න ඕන. ඔබ මෙතන ඉන්න කර්තෘපදයේ බහුවචන හින්දා අර තියෙන ආක්‍යාතයත් බහුවචන කරන්න ඕන. මෙතන ඉන්න කර්තෘපදය ප්‍රථම පුරුෂ හින්දා ඔබ තියෙන ආක්‍යාතයත් ප්‍රථම පුරුෂ වෙන්න ඕන. ඒ කියන්නේ කර්තෘ සහ ආක්‍යාතය වචනයෙන් සමාන වෙන්න ඕන. කර්තෘ සහ ආක්‍යාතය පුරුෂයෙන් සමාන වෙන්න ඕන. ඒ කිව්වේ ප්‍රථම පුරුෂ නම් ප්‍රථම පුරුෂ ආක්‍යාත. එහෙම. කර්තෘ සහ ආක්‍යාතයේ ලිංගයෙන් සමාන වෙන්න ඕන. මෙතන පුරුෂ ලිංග නම් අතනත් පුරුෂ ලිංග. මෙතන ස්ත්‍රී ලිංග නම් එතනත් ස්ත්‍රී ලිංග. පුරුෂයෙන් සමාන වෙන්න ඕන. හරි. එතකොට පුරුෂයෙන් වචනයෙන් සමාන වීම අත්‍යවශ්‍යයි. ඊගාවට කර්තෘට අනුව ආක්‍යාතයේ තැබිය යුතුමයි. ඊගාව කාරණාව කර්මය අනුක්තව තියන්න ඕන. කර්මය හැමතිස්සෙම අනුක්තව තියන්න ඕන. මේ ඔබට පේනවා මුවන් කියන එක අනුක්තව තියන්නේ. මුවන් කැපී පෙනෙන්නේ නැහැ. එයාව තියන්නේ අනුක්ත රූපයක් හැටියට. කර්තෘ තමයි මතු කරන පදේ. මේ වාක්‍ය රටාව අපි කර්තෘකාරක වාක්‍යයි හඳුනා ගන්නවා. දැන් මේ දෙවෙනි වාක්‍ය රටාව කර්මකාරක වාක්‍ය රටාව. කාරකය කර්ම. ඒ කියන්නේ මේකේ වැදගත්ම කතාව තියෙන්නේ කර්මයට. ඒකනේ කර්මකාරක කියන්නේ. දැන් අපි සරලව කියන්නේ කර්මපදයේ මුක්තේ වෙන වාක්‍ය කර්මකාරක කියලා. දැන් මොහොතකට කිව්වේ කර්මපදයේ මුක්තේ වෙන වාක්‍ය කර්මකාරක. කර්තෘපදයේ මුක්තේ වෙනවා නම් කලින් කර්තෘකාරක. දැන් කර්මපදයට අනුව තමයි මේ දෙවන වාක්‍ය රටාවේ ආක්‍යාතේ තියන්නේ. ඒ කොහොමද කරන්නේ? කර්මපදයේ උක්ත කරන්න ඕන, කර්තෘපදයේ අනුක්ත කරන්න ඕන. දෙකක් එකපාර උක්ත කරන්නේ නැහැ පුතේ. කර්මපදයේ උක්ත කරලා මතු කරලා අරගෙන කර්තෘපදය අනුක්ත කරලා තබනවා. දැන් අපි කලින් වාක්‍යෙමයි ගත්තේ. අර කලින් වාක්‍යෙ මේ කර්මකාරකයට හරවලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි කර්තෘකාරක වාක්‍ය කර්මකාරකයට හරවන්නේ පියවර 4කට. පළවෙනි පියවර. කර්තෘපදය අර කර්තෘකාරක වාක්‍යයේ උක්ත කර්තෘ කෙනෙක් ඉන්නවනේ. ඒ උක්ත කර්තෘපදය අනුක්ත කරන්න ඕන. පළමු පියවර. උක්ත කර්තෘපදයේ වැද්දෝනේ. ඒක අනුක්ත කරා වැද්දන් කියලා. එතකොට වැද්දන් කියලා දාලා තියෙනවා පළවෙනි පියවර. දෙවෙනි පියවර විසින් කියලා නිපාතයක් එකතු කරනවා. අනිවාර්යයි ඒක. එකතු කරන්නම ඕන. විසින් එකතු කරනවා. එතකොට වැද්දන් විසින් වෙනවා. තුන්වෙනි පියවර අර කර්තෘකාරක වාක්‍යයේ අනුක්ත කර්මය කර්මකාරක වාක්‍යයට ගෙනෙද්දී උක්ත කර්මයක් බවට පත් කිරීම. මුවන් නෙතිබ්බේ පුතේ අපි මෝහ කළා. එතකොට ඒක උක්ත කර්මයක් වෙනවා. අවසාන කාරණාව 4 වෙනි පියවර කර්තෘකාරක වාක්‍යයේ කාලයද සලකා බලා මේ වාක්‍යයේ උක්ත කර්මයට අනුව කර්මකාරක ආක්‍යාතයක් තියන්න ඕන. අපේ දරුවෝ ආක්‍යාත කර්මකාරකව තියෙන සමහර අයට පුළුවන් වර්තමාන කාල කර්මකාරක ආක්‍යාත විතරයි. එතකොට කෝකටත් තියෙන්නේ ලබති ලබයි ලබති ලබයි ලබති ලැබෙයි ලැබෙති ඔච්චරමයි තියන්නේ. අතීත කාල ආක්‍යාත ගැන හිතන්නේ නැහැ. එතකොට අර පරණ ඔබ කර්තෘකාරක වාක්‍ය ආක්‍යාතයේ අතීත කාල නම් ඔබට මේ වාක්‍ය වර්තමාන කාලයට ගෙන්නයි තියන්නේ. ඒක අතීත කාලේ තියෙද්දිම කර්මකාරක කරන්න ඕන. ඒ කාරණා කර්තෘකාරක කර්මකාරක කරද්දී ඔබ මතක තබා ගන්න. හරි පහසුයි ලබලද ධාතු භාවිතා කරන්න පුරුදු වෙන්න. පහසුයි. ලබයි ලබති. එහෙම නැත්නම් ලැබෙති
මේ කියලා ලැබෙති ලබති කියලා බහුවචනෙන් තියන්න පුළුවන්. ඒක වචනෙන් නම් ලබයි ලබති කියලා තියන්න පුළුවන්. මේ මෙහෙම හදන්නේ මැරෙති ධාතුව සහ ප්‍රත්‍ය අතරට යන්නක් ගේනවා. මර එකතු කිරීම තී මැද්දට ඒ ගේනවා. මර ඒති මැරෙති. නට ඒති නැටෙති. හඬ ඒති හැඬෙති. දුව ඒති දිවෙති. එතකොට ඔබට නැටෙයි නැටෙති, දිවෙයි දිවෙති, රැඟෙයි රැඟෙති, කෙරෙයි කෙරෙති. එහෙම ආඛ්‍යාත පාවිච්චි කරන්නත් පුළුවන්. සර් ඒ විස්තර කරන්නේ අපිට මේ වර්තමාන කාලයේ කර්ම ක්‍රියාව. වර්තමාන කාර්යක කර්මකාරක ක්‍රියාව. ඔව්. අතීත කාලෙත් මතක් කරමු නේද? අතීත කාලේ කියමු දැන් මේකේ අපි හිතමුකෝ මුවෝ මැරූහ කියලා නම් කතෘකාරකයේ තිබුණේ වැද්දෝ මුවන් මැරූහ කියලා අපි ගමු. ඔව්. එතකොට අතීත කාලේදී ඔන්න මරලා ඉවරයි දැන්. එතකොට වැද්දන් විසින් කිව්වහම අපි කොහොමද ඊළඟ දෙක සකස් කරගන්නේ? වැද්දන් විසින් මුවෝ මරණ ලදහ. මරණ ලදහ. අතීත කාල කරනවා. මොකද අපි අතීත කාලයට කියන්නේ අරකේ. දැන් වෙනස් කරන්නේ. එතකොට පුතේ ලදහ, ලැබූහ කියන ආඛ්‍යාත ඔබට තබන්න පුළුවන්. අතීත කාල. දැන් මෙතන මුවෙක් කියලා එක්කෙනයි නම් හිටියේ. හරි. අතීත කාල කරලා එතකොට මුවන් මරණ ලදී වෙනවා. ඒක වචන නම් මුවෙකු උනා එක්කෙනයි නම්. එතකොට එක්කෙනයි නම් ලදී. මෙතන බහුවචනනේ. එතකොට ලැබූහ නැත්තම් ලදහ. එහෙම අතීත කාලයට තබන්නේ ඒ විදිහට. සර් ඔය අභ්‍යාස පොතේ තියෙනවා දරුවන්ට. කතෘකාරකය කර්මකාරකයට හැරවීම පිළිබඳව අභ්‍යාස තියෙනවා. ඔබට පුළුවන් ඉදුවේ පුතේ කතෘකාරක වාක්‍ය වෙනම ලියාගෙන ඉතා හොඳින් ඒක තමා විසින්ම අධ්‍යයනය කරන ගමන් කර්මකාරකයට හරවන්න. ඔබ ඒක අනිවාර්යයෙන් මේ අභ්‍යාසයේ නිරත වෙන්න. අපි තව රීති කිහිපයක්ම සාකච්ඡා කරන්න තියෙනවා. සාකච්ඡා කරන්න තියෙනවා. මේ දැන් ඔන්න අපේ ද්විත්වෝක්ත රීතිය අතිශය වැදගත්. බොහෝ අවුරුදු වල අනිවාර්යෙන් අහන රීතියක්. දැන් ද්විත්වෝක්ත සහිත පදවල ඒක ද්විත්ව කියන්නේ පුතේ දෙකක්නේ. උක්ත පද දෙකක් වෙන වාක්‍යවල ඒ පද දෙකම උක්ත රූපයෙන්ම තියන්න ඕනේ. ඒකනේ ද්විත්වෝක්ත කියන්නේ. එතකොට මේකේ එක උක්තයක් දෙන්නේ ආඛ්‍යාත පූරණය. ආඛ්‍යාතේ පුරවන්න පූරණය. දැන් මේක අපි තේරුම් ගන්න මෙහෙමයි. අපි ක්‍රීඩකයෝ කියන්නේ දෙකම එකයි පුතේ. අපිම තමයි ක්‍රීඩකයෝ වෙන්නේ. එතකොට අපි එක්කෙනෙක් ක්‍රීඩකයෝ වෙන කට්ටියක් නෙමෙයි. දෙකම එකයි. දෙකම එක නම් ද්විත්වෝක්ත වෙන්න ඕනේ. උක්ත පද දෙකෙන්ම එකම පිරිසක් හැඟ වෙන්න ඕනේ. එකම පිරිසක් හැඟ වෙන්න ඕනේ. දැන් අපිමනේ ක්‍රීඩකයෝ වෙන්නේ. එතකොට මේ පද දෙකම අපි උක්තව තියෙනවා. ආඛ්‍යාතයේ පැහැදිලි අපි කියලා අපහම ඔබ දන්න හොඳින්ම බහුවචන රූපය වෙමු. ගුරුවරු තිදෙනෙක්. දැන් මේ තිදෙනෙක් වෙන්නේ ගුරුවරු. සම්බන්ධද? ඔව්. මේ එකම කට්ටියක්නේ. තුන් දෙනා වෙනම කට්ටිය, ගුරුවරු වෙනම කට්ටියක් නෙමෙයි පුතේ. එකම කට්ටිය. එතකොට දෙකම උක්තව තියන්න ඕනේ. එතකොට ගුරුවරු තිදෙනෙක් ස්වභාවයේ සිටිති කියලා බහුවචනෙන් තියෙනවා. කාන්තාව 5 දෙනෙක්. දැන් නැවත එහෙමයි. අර තුන් දෙනා වගේ තමයි. 5 දෙනා වෙනම නෙමෙයිනේ මේ කාන්තාවමනේ. එතකොට දෙකම අපි උක්තව තියෙනවා. අපි මේකට මොකක් කියලාද කියන්නේ? ද්විත්ව උක්ත රීතිය. හරි. දැන් අපි හිතමු මේ රටට බත සපයන්නෝ ගොවියෝ. බත සපයන්නෝ ගොවියෝ කියන්නේ දෙකම එකයි. දැන් මම ගුරුවරයෙක් වෙමි. මමයි ගුරුවරයා කියන්නේ දෙන්නම එක්කෙනයි. හරි. මම ශිෂ්‍යයෙක් වෙමි. ඔබයි ශිෂ්‍යයෙක් කියන්නේ දෙකම එකයි. එක්කෙනා. සර් දැන් වාක්‍යයක් කිව්වා රටට බත සපයන්නෝ ගොවියෝය. ඔව්. එතකොට අපි හිතමු සර් යයන්නෙන් වාක්‍ය ඉවර කරනවා. වෙමු කියලා අපි වර්ධාතුවෙන් ආඛ්‍යාතයක් තියන්නේ නැහැ. අපි ය කියන වාක්‍ය අවසානක මේ නිපාතයෙන් අපි ය කියලා අවසන් කරනවා. එතකොටත් ඔය ද්විත්වෝක්තේ ඒ විදිහටම තියෙනවද? ඒ විදිහටම තියෙනවා. දැන් ඔබට පැහැදිලි කිරීමක් කරනවා. ඇත්තටම ඔබතුමිය අහපු ප්‍රශ්නේ වැදගත් මේ 10 ශ්‍රේණියේ 9 වෙනි පාඩමේ පුතේ ඔය කාරණාව හරි නිරවුල්ව පැහැදිලි කරනවා. ය ධාතුව භාවිතා කරන හැටි, මේ ය එක පාවිච්චි කරන හැටි, ද්විත්වෝක්ත ආඛ්‍යාත ඔය සියල්ල ඔබට සිංහලයෝ බෞද්ධයෝය. බෞද්ධයෝය. ඔව්. බෞද්ධයෝ වෙති කියලා කියන්නත් පුළුවන්. අපි බහුතරය ගොවියෝ වෙමු. ගොවියෝ වෙමු. වර්ධාතුවෙන් ආඛ්‍යාතයේ තිබ්බත් ද්විත්වෝක්තය එසේමයි. එසේමයි. යයන්නෙන් අවසන් වුණත් එසේමයි. හරි. පැහැදිලි. ඊට පස්සේ ලූ ප්‍රත්‍යත් භාවිතා කරනවා. සූත්‍රාර්ථය මම හිතන්නේ සර් ඉස්සරහට ඒක විස්තර කරනවා. ඔව්. දැන් මේ මෙන්න මේ රීතිය මම හිතන්නේ මේක ඔය 8 9 පන්ති වල ඉඳලම මේ වචන ඔබට පුරුදුයි. හේතුව මේ අපේ සිංහල පෙළ පොත්වල දක්වනවා. අයෙක් කෙනෙක් සමහරෙක් ඇතමෙක් අය කවුරු සමහරු ඇතැම්හු. හරි. දැන් මේ කෙනෙක් අයෙක් ඇතමෙක් සමහරු කවුරු ආදී මේ පද සමස්තය අපි හඳුන්වන්නේ නිත්‍ය බහුවචන කියලා. මේ නිත්‍ය බහුවචන පද උක්ත වුණාම ආඛ්‍යාත බහුවචනෙන්ම තියනවා. මේවා අතීතයේ සැලකුවේ දුවේ පුතේ නිශ්චිත බහුවචන හැටියට. දැන් වැත්තේ හමුතුරු ලේන නටත් අයෙක් සුරාමතින් මේ තියෙන සුරත් තඹරු පෙතිසේ නැති නටත් අයෙක් සුරාමතින් එක්කෙනෙක් නැටුවා නෙමෙයි ගොඩක් අය නැටුවා. පිරිසක් හඟවන්නේ. එතකොට ආඛ්‍යාත අනිවාර්යෙන් බහුවචනයි. උදාහරණයක් සමහරෙක් ඊතා උනන්දුවෙන් පොත් පරිශීලනය කරති. සමහරෙක් ආපු නිසා කරති. ඇතමෙක් ගායනයට අනුව රැකුබෙහි යෙදුනහ. ඇතමෙක් ආපු හින්දා යෙදුනහ.
අයෙක් සුරාමතින් නැටූහ අයෙක් කාපු නිසා නැටූහ බහුවචනයි. නිත්‍ය බහුවචන රීතිය ඒක. දැන් මේකේ අර පරණ රීතිය මේක අලුත් රීතියක් එකක් තියෙන. ඒකත් අපි දරුවන්ට කියමු බැරි වෙලාවත් ආවොත් එහෙම. දැන් ඒක අපි දක්වලා නැහැ. නමුත් ඔබට කියද්දි මතක තියාගන්න. දැන් නිත්‍ය බහුවචන රීතියේ පැහැදිලිවම එක්කෙනෙක් කියනවා නම් උක නූතන ව්‍යාකරණය කියන්නේ. පැහැදිලිවම එක්කෙනෙක් කියනවා නම් එතකොට ආඛ්‍යාතය ඒක වචනේ තිබ්බේ. කියනවා දොස්තර කෙනෙක්. දොස්තර කෙනෙක්. වාට්ටුවට එයි. නෝනා කෙනෙක්. පොළට ගියාය. එතකොට පත්තරවල එහෙම තියෙන්නේ. දැන් මොකක් හරි නමක් තියලා ඒ නම ඇති අය ගුණපාල නම ඇති අය සිරිපාල එතකොට ඒ නම තියෙන එක්කෙනයිනේ. අර ඒ වගේ හරියට පැහැදිලිම තැන්වලදී අපිට පැහැදිලිම තැන්වල ඒක වචනයෙන් තියන්න පුළුවන්. නිශ්චිත ඒකාර්ථයක් තිබේන. දැන් අපි ඊගාවට ඇත නැත රීතියට යන්නේ ඒකත් වැදගත්. ඇත නැත කියන නිපාත පදවලට පෙර පූර්ව ක්‍රියාවක් හෝ කෘදන්ත රූපයක් නොයදේ නම් යෙදුනේ නැත්තම් විතරක්. හරි වාක්‍යයේ උක්තය උක්ත රූපයෙන්ම තියෙනවා. එහෙම නැත්නම් අපි මේක කියනවා ඇත නැත රූප වලින් කතෘ කෙලින්ම කියනවනම් මැද්දේ පූර්ව ක්‍රියා කෘදන්ත රූප මුකුත් නැත්නම්. එතකොට අපි කෙලින්ම තිබෙනවා උක්ත කරලා. පන්ති ශිෂ්‍ය නායකයෝ ඇත. බලන්න මැද බාධා නැහැ. පූර්ව ක්‍රියා කෘදන්ත රූප මොකක්වත් නැහැ. එතකොට නායකයෝ ඇත කියලා තමයි තියන්නේ. රංගහලේ ප්‍රේක්ෂකයෝ නැත. කෙලින්ම කියනවනේ ප්‍රේක්ෂකයෝ. දුම්රියේ මගේහු නැත. කෙලින්ම කියනවනේ මගේහු. එහෙම කෙලින්ම තියනවා නම් මෙහෙම තියෙනවා. දැන් බැරි වෙලා අර කිව්ව විදිහට ඇත නැත වලට කලින් පූර්ව ක්‍රියා රූපයක් හෝ භාව ක්‍රියා රූපයක් තිබ්බොත් එහෙම මොකද කරන්නේ? ඔබට ওই නිල් වර්ණයෙන් දක්වලා තියෙන දුවේ පුතේ ඒ පූර්ව ක්‍රියා රූප. දැන් පූර්ව ක්‍රියා රූපයක් ආවොත් භාව ක්‍රියා රූපයක් ආවොත් එතකොට කතෘ අනුක්තයි මතක තබා ගන්න. මායම නාට්‍ය නරඹා නැත. නැතවලට කලින් නරඹා පූර්ව ක්‍රියාවක් තියෙනවා. නරඹා. ඒ නිසා පූර්ව ක්‍රියාවක් ආව හින්දාම තරගයට ක්‍රීඩකයෝ වාර්තා කොට නැත. නැතවලට කලින් වාර්තා කොට පූර්ව ක්‍රියාව තියෙනවා. ඒ නිසා ක්‍රීඩකයින් 3 ප්‍රේක්ෂකයින් රඟහලට පැමිණ ඇත. ඇතවලට කලින් පැමිණ. එතකොට පූර්ව ක්‍රියාව. දැන් අපි ඊගාව රීතියට යමු. දැන් මේ පක්ෂය මණ්ඩලය ලෝකය ජනතාව වැනි පද භාවිතයේදී බහුවචන රූපයක් ගත්තත් එම පද උක්ත වුණාම ආඛ්‍යාතයේ ඒක වචනෙන් වගේම බහුවචනෙන් උත් දෙන්න පුළුවන්. ඒක පොඩි අපැහැදිලිකමක් ඔබට තියෙන පොළ ඒක පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ආණ්ඩු පක්ෂය රැස් වෙයි කියන එකත් හරි රැස් වෙති කියලා එකත් හරි. ඒ මොකද දෙකක් හරියන්නේ. අර අපි මේකට කියනවා සමූහය එකක් විදිහට අරගෙන අපිට ඒක වචනෙන් තියන්න පුළුවන්. සමූහය එකක් විදිහට ගන්නවා. ආණ්ඩු පක්ෂය එකක් විදිහට ගන්නවා. එතකොට රැස් වෙයි කියලා තියන්න පුළුවන්. අර සමූහයක් විදිහට සලකලා බහුවචනෙන් තියන්නත් පුළුවන්. එහෙම ඒක පැහැදිලි කරන්න. කැබිනට් මණ්ඩලය එකක් හැටියට ගන්නවා. එතකොට ඒක වචනෙන් තිබ්බේ. ඒ මණ්ඩලයේ බහුවචනයක්. ඒ කියන්නේ මණ්ඩලයක් හැටියට බහුවචනයක් විදිහට අරගෙන බහුවචනෙන් තියන්නත් පුළුවන්. මේ බඳු ඒවා හරි අඩුයි. ඔය මණ්ඩලයේ පක්ෂයේ ලෝකයේ ජනතාව වගේ වචන මතක තබා ගන්න. ඒක වචන බහුවචන දෙකම නිවැරදි බව. හොඳයි අපි යන්නේ ඊගාව රීතියට ඉන් අනතුරුව. ආඛ්‍යාත ආද්‍යාහාරය. මේ අධ්‍යාහාරයෙන් ගන්නකොට උක්තයේ උක්ත රූපේම තියන්න ඕන. මොකද මේ දැන් ඔබට අපැහැදිලි වෙනකොට අධ්‍යාහාරයෙන් ගන්නවා කියන්නේ මොකද්ද? මේක දක්වලා තියෙනවා. ඒක අධ්‍යාහාරයෙන් ගැනීම කියලා අදහස් කරන්නේ ආඛ්‍යාතයේ හැංගිලා තියෙනවා කියන එක. මේ වචනවලට ඔබ බය වෙන්න එපා. අධ්‍යාහාරය කියන දැන් වාක්‍ය රීති ඉගෙන ගන්නකොට අපි පැරණන් විස්තර කරපු ආකාරයෙන්ම තමයි මේ රීතිය ඔබට විස්තර කරන්නේ. ඒ වචන වලට ඔබ බිය යුතු නැහැ. මොකද ඒ වචන වල අර්ථය අපිට ඉතා පැහැදිලිව කියලා දෙන නිසා. අධ්‍යාහාරය කියන්නේ සැඟව තිබීම. ආඛ්‍යාතය අපිට නිවැරදිව පැහැදිලිව පේන්නේ නැහැ. හැබැයි වාක්‍ය තුල යම් කිසි තැනක සැඟවිලා ආඛ්‍යාතය අපිට පැහැදිලි. අධ්‍යාහාරයෙන් තියෙනවා කියන්නේ අන්න ඒකයි. අපි උදාහරණ වලින් ඒක අපිට පැහැදිලි වෙනවා. ඔබ පුවත්පත්වලේම දැකලා ඇති පුතේ. දැන් උදාහරණයක් විදිහට හිතමු ඉන්දියාවේ විදේශ ඇමතිතුමා ලංකාවට දැන් පැමිණෙයි කියලා නැහැ. අර ලංකාවට එතන ඉවරයි. එතකොට අපි දන්නවා මේ තියෙන්නේ අධ්‍යාහාරයෙන් තියෙන. අපි හැම ලක්වැසියෝ සැඟවිලා තිබෙනවා වෙමු කියන එක. එතකොට ඔබට අප කියලා ලියන්න අයිතියක් නැහැ. ආඛ්‍යාතෙන් නැත. ඔබ අපි කියලාම ලියන්න ඕනේ. ඔහු ගායකයෙක් වෙයි කියන එක හැංගිලා තියෙනවා. මෙවර ජයග්‍රාහකයෝ අප පාසලෙන් මේ අධ්‍යාහාර රීති උදාහරණ. දැන් ඊගාවට අධ්‍යාහාර රීතියට අර වර්තමාන භාවිතයේ තියෙන නිදසුන් කීප හිතේ තියාගන්න. හරි. මේ අපේ තමු මේ ජනාධිපතිතුමා චීනයට යයි කියලා නැහැ. ඒ වුණාට යයි තමයි. එතකොට අපි අර අධ්‍යාහාරය කියලා දකින්න ඔය වගේ ඒවා. ඊගාවට අපි අර ලලූ රීතිය ගැන සලකනවා. ශ්‍රුති සූචනාර්ථය කියන්නේ මේ අහපු දෙයක් පැවසීම.
අහපු දෙයක් පැවසීමට කියන්නේ ශ්‍රුති සූචනාතේ. ශ්‍රුති කියන්නේ අහනවා, සූචනය කියන්නේ කියනවා. අහපු දෙයක් නැවත කියද්දී ලලු නිපාත භාවිතා කරනවා. ඇත්තට මේ නිපාත දෙකට අපි කියන්නේ ශ්‍රුති සූචනාර්ථේ නිපාත කිය. ඒවා අපුවාම කතෘ රූපේ තියෙනවා. 10 ශ්‍රේණි අච්චුපතේ නමවන පාඩම මේක දක්වා තිබෙනවා දුවේ පුතේ. අපේ පාසලේ ළමයි දක්ෂයෝ ලු නැත්නම් දක්ෂයෝ ල කියන්නත් පුළුවන්. නියෝජිතයෝ විදේශිකයෝ ලු ඕක ල කියලා දාන්නත් පුළුවන්. හරිද? ඊගාවට අපි ඊගාව රීතියට එන්නේ. ඔබට පැහැදිලිද වන්නේ මේ කලින් රීතිය? මේක ල ලු ආපුවාම ඔහු ලේඛකෙක් ලු. ඇය ගායිකාවක් ලු. අපි ඊළඟ රීති වලට යමු. මම හිතන්නේ ඒක ඊටාම පැහැදිලි. කොයි කෝ කවරහුද ආදී පද මේවා ආපුවාම උක්ත රූපේම තියෙනවා. කෝ කවරහුද කවුරු වගේ. ඔබට පැහැදිලි මේ පාසලේ ළමයි කෝ ළමයි කියන එක උක්තයි. දුම්රියේ පැමිණ මගීහු කවරහුද කවරහුද කියන එකේ කවරහු කියන පදයක් තිබෙන හින්දා මගීහු. කවුරුද කවුරු කියලා තියෙන හින්දා උක්තයි. ඊගාවට ප්‍රශ්නාර්ථයේ දෙන ද නිපාතය සමග ප්‍රාණවාචී නාමපද සම්බන්ධ වෙනවා නම් ඒකේ උක්ත රූපම තියෙනවා කතෘපද. ඇය නිලියක් ද වලින් කෙලින්ම ඉවල වෙනවා නිලියක් උක්තයි. මේ පාසලේ සියලු දරුවෝ බෞද්ධයෝ සියලු දරුවෝ බෞද්ධයෝ දරුවෝ බෞද්ධයෝ දෙකම අර විදිහටම උක්ත කරනවා. ඔහු විද්‍යාඥයෙක් ද වලින් කියනකොට උක්තයි. අපි යනවා ඊගාව රීතියට. නාමාක්‍යාත යෝගය. ඒ මොකද්ද? නාමපදයක් පුතේ ආක්‍යාතයක් කරන්න පුළුවන්. නාමපදයකින් වාක්‍ය ඉවර කරන්න පුළුවන්. ඒක අපි කියන්නේ නාමාක්‍යාත කියලා. එහෙම අවසන් වෙන වාක්‍යවල ඒ ආක්‍යාතයේ කාර්යභාරය නාමපදයේ කරනවා. එතකොට අපි ය ඊ නිපාත දාන්නත් පුළුවන්, නොදා ලියන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට සිසුවා ඊතා දක්ෂයෙකි කියලා ඉවර කරන්නත්. මෙතනත් තියෙන ඔය ද්විත්වෝක්තයම තමයි. ද්විත්වෝක්තයම තමයි. සිසුවත් දක්ෂයත් දෙදෙනාම එක්කෙනා. ඒ නිසා දෙදෙනාම උක්ත රූපයෙන් තියෙනවා. ය විදිහට ආඛ්‍යාතයේ අපි තියෙනවා වාක්‍ය අවසානක නිපාතය. වාක්‍ය අවසාන නිපාතය. ඔහු ඊතා දක්ෂ ශිෂ්‍යයෙක් ය. ඊගාවට රජතුමා දක්ෂ පාලකෙක් ය. ආදී වශයෙන්. ඔව්. දැන් සර් අපි දරුවන්ට ආරාධනා කරන්නට ඕනේ අද ඉගෙනගත්තු වාක්‍ය රීති අභ්‍යාස කළ යුතුමයි. එහෙම නැතුව සර් අපිට මේක යොදා ගන්නට බෑ අපේ ලේඛනයේදී. ඒ පිළිබඳව ඉතා කෙටියෙන් මතක් කරලා අපි පාඩම સમાપ્ત කරමු. ඔව්. ඔබ අභ්‍යාසකරණයේ නිරත වෙන්න. එක එක වාක්‍ය රීතිය වෙන වෙනම අරගෙන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර විමර්ශනයක දෙන්න 10 11 පෙළ පොත් අධ්‍යයනය කරන්න තනි අභ්‍යාස ඔබම හදාගෙන ඔබම නිරත වන්න. ඒ බඳු අභ්‍යාසකරණයක නිරත වෙලා සාරවත් ප්‍රතිඵල, නිර්වෘල් ප්‍රතිඵල ඔබට ලබා ගන්න පුළුවන්. වාක්‍ය දෝෂ නැති වාක්‍යයක් ලියන්න හැකියාව ලබා ගන්නත් පුළුවන්. අනිවාර්යෙන්ම අපේ ලේඛනයේ තියෙන ව්‍යාකරණමය දෝෂ අප මගහරවා ගත යුතුමයි. නැතිනම් අපට සම්පූර්ණ ලකුණු අපේ ප්‍රශ්න පත්‍රයට ලබා ගන්න වෙන්නේ නැහැ දුවේ පුතේ. මේ නිසා වාක්‍ය රීති පිළිබඳව තව පාඩමක් අපිට තියෙනවා. තව වාක්‍ය රීති අපිට අරුණ සර් ඉදිරියේදී කියලා දේවි. ඒ වගේම තමයි අපේ පුනරීක්ෂණ අභ්‍යාසවලදී අපි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර නැවත සාකච්ඡා කරනවා. ඉතින් දුවේ පුතේ ජාතික පාසල සිංහල පාඩමේක ඔබ රැඳී ඉන්න. ඔබේ ඒ සාමර්ථ්‍ය නිසැකවම ඔබට අත්පත් කරගන්නට පුළුවන්. යලිත් දවසක හමු වෙන අභිප්‍රායන් අදට සමුගෙන යනවා. ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරමි.